මං ඒ අයදුපත දානවල මන් දන්නෙත් නෑ ජපානයේ ආයුර්වේදයේ තියෙනවද නැද්ද කියලා. මම මේක ඉදිරිපත් කරා පමණයි. ආයුර්වේදයේ ඇති වුණේ බ්‍රහ්මගෙන් කියන එකයි විශ්වාස වෙන්නේ. ඊට පස්සේ ඒකට සමහර විට ඔය මේ මිනිසුන්ට තිබුණ පරිණාමික ඒ ඥානයත් එකතු වෙන්නේ නැති කොවිඩ් වලින් 100ට බොහොම සුළු ප්‍රතිශතයක් නේ මේ බොහොම අමාරු වෙන්නේ. ඉතින් අපි ආයුර්වේද අපි හිතමු ආයුර්වේද රෝහල් වල දැන් කරගෙනත් යනවා කියලා ආරංචි. මේ ආයුර්වේද රෝහල් වල හොඳටම පාලනය කරන්න පුළුවන් එක්තරා රෝගීන් පිරිසක් ඉන්නවා. දැන් දේශීය වෙදකම බොහෝ දුරට මේ ට්‍රයල් ඇන්ඩ් එරර් එකෙන් හොඳට නිර්මාණය වෙච්ච පර්යේෂණාත්මකව ගොඩනැගිච්ච බොහොම සාර්ථක චිකිත්සා පද්ධතීන් තියෙනවා කියන එක තමයි මම හිතන්නේ. දැන් අපි රෝගිය බැලුවාම මේ රෝගියාට සුදුසු බටහිර වෙදකම කියලා අපි තීරණය කරන අවස්ථාවක් තියෙනවානේ. දැන් ඒ වගේ වෙලාවට කිව්වහම ඒගොල්ලෝ ඇස් දෙක උඩ දා ගන්නවා. ආචාර්ය වෛද්‍ය පාලිත සේරසිංහ. පාලිත ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව සිය ආචාර්ය උපාධිය කරන්නේ. ඔහු මේ ආචාර්ය උපාධිය ලබා ගන්නේ ජපානයේ විශ්වවිද්‍යාලයකින්. දැන් ඔබ සමහර විටක කල්පනා කරන්න පුළුවන් ජපානයේ ආයුර්වේද මේ වෛද්‍ය විද්‍යාව තියෙනවද කියලා. ඔහු දැනට සේවය කරන්නේ එංගලන්තයේ. ඔහු එංගලන්තයේ ප්‍රකට විශ්වවිද්‍යාලයක ආයුර්වේද අංශයේ අධිපති. ඔහු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව දේශන පවත්වනවා. එතකොට එංගලන්තයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තියෙනවද කියන ප්‍රශ්නේ සමහර විට ඔබට මතුවලා ඇති. මම දැන් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගනිමින් අද අපි පාලිත සමග අපේ කතා බහට මුල පුරමු. පාලිත දැන් මම මෙහෙම ඔබව හැඳින්වුවොත් මුලින්ම විශේෂයෙන්ම ලංකාවේ මේ සංචාරක කර්මාන්තය සමග ආයුර්වේද වෛද්‍ය විද්‍යාව එකට ගැට ගහලා ඒක ප්‍රචලිත කරන්නට ඔබ අතිවිශාල මෙහෙයක් කළා. ඒක අපි අගය කරනවා, ඒක අපි සිහි කරනවා, ඒකට අපි ගරු කරනවා. අපි එතනින් කතාව පටන් ගමු. කොහොමද මේ සංචාරක ව්‍යාපාරයට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව එකතු කරලා ඒක අපේ රටට ආදායම් මාර්ගයක් විදිහට යොදා ගන්න තත්ත්වය ගැන ඒකට ඇති වුණු බාධක නැත්නම් ප්‍රශ්න කොහොමද ඒක පටන් ගත්තේ? ඔව් ඒ කතාව පටන් ගන්නේ 1990 දශකයේ අත වශයෙන්ම 1991 තමයි මම ජපානයේ ආචාර්ය උපාධිය අවසන් කළා නැවත පැමිණෙන්නේ. එවකට මම දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කරන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ඒ කාලේදී මගේ මිතුරෙක් හිටියා පාසල් කාලයේ මිතුරෙක්. ඔහු මේ සංචාරක ව්‍යාපාරය සමග සම්බන්ධ කෙනෙක්. දවසක් ඔහු මට කතා කරලා හම්බ වෙන්න ඇවිල්ලා කිව්වා මෙහෙමයි මම දන්න කෙනෙක් මේ හෝටලයක් හදනවා. ඒ හෝටලේ ආයුර්වේද අංශයක් ස්ථාපිත කරන්න ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා. මම ඔබ මේ රෙකමන්ඩ් කරා කැමතිද කරන්න කියලා. ඊට පස්සේ මේකත් හොඳ නව සංකල්පයක්. ආයුර්වේදයයි පරිසරයයි බොහොම සම්බන්ධයි. මේක මේ පරිසරය බොහොම සුන්දර තැනක මේක තිබුණේ මේ හෝටලේ. ඊට පස්සේ අපි ගිහිල්ලා බැලුවාම වැවක් ගාව ගස් කොළන් වලින් පිරීලා බොහොම සුන්දර පරිසරයක ආයුර්වේද කියන මේ සංකල්පයට අපේ concept එකට හොඳටම ගැලපෙන තැනක්. ඒ නිසා ඒ හෝටලේ අයිතිකරුත් මං කියන හැම දෙයකම එකඟ වෙලා අපි බුද්ධ ආගමත් සම්බන්ධ කරලා භාවනාව එහෙමත් පොඩ්ඩක් සම්බන්ධ කරලා අපි කියනවා නම් ඒ කියන්නේ ඔතෙන්ටික් විදියට අපි ආයුර්වේද ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ගොඩනැගුවා. මේ
මොකක්ද ඒ හෝටලේ? ඒ හෝටලේ ඒ දවස්වල නම කල්චර් ක්ලබ්. දඹුල්ලේ. මේ ඊට පස්සේ හැබැයි අපි නෙමේ ඉස්සෙල්ලාම ආයුර්වේද මේ ආයතනයක් මේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධව මේ ලංකාවේ ඇති කරේ අපි නෙමේ. 80 දශකයේ ඔය බාබරින් රීෆ් කියන එක තමයි මම දන්න තරමින් ලංකාවේ ඉස්සෙල්ලාම මේ හෝටලයක ආයුර්වේද ව්‍යාපාරයක් මේ ඇති වුණේ. ඊට පස්සේ වෙන තැන්වල තියෙන්න ඇති. නමුත් අපේ තැන හැදුවට පස්සේ සෑහෙන්න මං හිතන්නේ මේ ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් තත්ත්වය වෙනස් වෙලා හැම හෝටලයකම මේ ආපන ශාලාවක් තියෙන විදිහට ආයුර්වේද කැලලකුත් තියෙනවා. ඉතින් ඒක ඉතින් එක පැත්තකින් සන්තෝෂේට කාරණයක්. නමුත් ඒ හා සම්බන්ධ වෙනත් ප්‍රශ්නක් තියෙනවා. ඒ වල තියෙන මේ තත්ත්වය පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා. නමුත් ඒක ඉතින් හොඳ දෙයක්. මොකද සංචාරකයෝ ආයුර්වේදයෙන් උන්ට ලැබෙන ප්‍රතිඵල නිසා තමයි විශාල වශයෙන් දැන් මේ කොවිඩ් ප්‍රශ්න නිසා ලංකාවට එන්නේ වැඩිපුර. නමුත් ලංකාවට ඉන්දියාවට මේ කොවිඩ් ප්‍රශ්නේ ඇති වෙන්නේ ඉස්සෙල්ලා මම හිතන්නේ විශාල ප්‍රමාණයක් සංචාරකයන් පැමිණෙනවා ආයුර්වේදය හොයාගෙන. ඒක ඉතින් අපි මේ සතුටට කාරණයක්. අපේ වෙදකමෙන් ලෝකේ හැමෝම ප්‍රයෝජන ගන්නවා නම් අපිට ඒක ඉතින් බොහොම සතුටට කාරණයක්. අපි දන්නවා ඉන්දියාවේ විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වෙන්නේ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා බැඳුණු සංචාරක කර්මාන්තය. දැන් අපිට ඒ වගේ පැත්තක් ගැන මේ දැන් යම්කිසි මට්ටමක තියෙනවා තමයි නැතුවා නෙවෙයි. නමුත් අර කේරළයට එනවා වගේ විශාල සංචාරක පිරිසක් අද්ද ගන්න බැරි වෙන්න හේතුව මොකක්ද අපේ රටේ? ඔව් කේරළේ ඇවිල්ලා දැන් ගොඩක් විශේෂයෙන් ජර්මානු ජාතිකයන් එහෙම එන්නේ මේ පංචකර්ම කියන ආයුර්වේදයේ තියෙන විශේෂ චිකිත්සාව ලබා ගන්නනේ. දැන් උතුරු ඉන්දියාවේ ওই පංචකර්ම කියන එක සමහරලාට මේ මගහැරිච්ච කාලයක් තිබුණා. ලංකාවෙත් ඒක රෝහල් වල රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ ප්‍රතිකාර පද්ධතියක් විදිහට භාවිතා කරා. නමුත් මේ විදිහට මේ ප්‍රචලිතව භාවිතා වෙන එක එක්තරා අවස්ථාවක මම හිතන්නේ පසුබෑමකට ලක් වෙලා තිබුණා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේක දීර්ඝ කාලයක් මේ ප්‍රතිකාර කරන්න ඕනේ. ප්‍රතිකාර පද්ධතියක්. මේක අද එක දවසක් නිකන් මේ ප්‍රතිකාරයක් කරලා කරන්න බෑ. ඒක ප්‍රතිකාර පද්ධතියක්. ඒක සමහරවිට මාස 3 මාස 6 යනවා. මේ නියම ග්‍රන්ථානුකූලව දවස් 256ක් යනවා මේ හරි විදියට ප්‍රතිකාර කරනවා. ඊට වඩා කෙටි කාලීනව කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒක එකක්. අනික මේක ওই වගේ මාසයක් දෙකක් තුනක් කරනකොට බොහොම මේ වියදම් යනවා. ඒ නිසා මේ ඒක සමහරවිට උතුරු ඉන්දියාවෙත් ලංකාවෙත් එක්තරා කාලයක තරමක් මේ වෙදකමෙන් ඈත් වෙලාමත් නෙමේ බොහොම ඒ කියන්නේ මේ සුලභ භාවිතයේ තිබුණේ නැහැ. නමුත් කේරළයේ මේක දිගටම ඒගොල්ලෝ පවත්වාගෙන ආවිලා තියෙනවා. ඒ නිසා සමහරලාට මේ දැන් කේරළ වෙදකම දැන් අපි කියන්නේ දේශීය වෙදකම කියනවා වගේ හෙළ වෙදකම කියනවා වගේ මේ කේරළ වෙදකම කියලා ඒගොල්ලෝ හඳුනන අවස්ථාවකුත් තියෙනවා. නමුත් කේරළේ මේ පංචකර්ම කියන එක ඒගොල්ලන් පාරම්පරිකව දිගටම අඛණ්ඩව පවත්වාගෙන ආවිලා තියෙනවා. ඒ නිසා කේරළයට අර මේ අනන්‍යතාවයක් ඇති වෙලා තියෙනවා මේ ආයුර්වේද වෙදකමත් එක්ක. දැන් ඔබ නැගූ ප්‍රශ්නයට පිළිතුර තමයි කේරළයේ රජය විශාල වශයෙන් මේ ප්‍රචාරණ කටයුතු කරනවා. මේ ආයුර්වේද වෙදකම සඳහා පිටරටියන් ගෙන්න ගන්න විශාල වශයෙන් කේරළ රජයෙන් මේ සමාජ ජාල අවශ්‍යයි වගේම ඒ දවස්වල වීඩියෝ මේ CDs නිකුත් කළා. ඒගොල්ලන් ඇත්තටම කියනවා නම් ලොකු මේ ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ආයුර්වේද වෙදකම මේ විදියට ලෝකයේ අනන්‍යතාවයක් ඇති කරගන්න. මේ අනික් එක ඉතින් ඒගොල්ලන්ගේ මේ බොහොම හොඳ තත්ත්වයෙන් මං හිතන්නේ ඒ ස්ථාන පවත්වාගෙන යනවා. හොඳ පුහුණු සේවකයෝ, පුහුණු වෛද්‍යවරු, විශේෂයෙන් පුහුණු මේ උපස්ථායකයින් එහෙ උපස්ථායකෙක් පුහුණු කරන්න අඩු ගානේ අවුරුදු 2ක පාඨමාලාවක්. ඉතින් බොහොම උසස් තත්ත්වයේ ඒ විදිහට පවත්වාගෙන යනවා. මං හිතන්නේ මට හිතන විදිහට ඒ කාරණා දෙක තමයි කේරළයේ ওই තරණවල ප්‍රචලිත වෙන්න. ලංකාවත් ප්‍රසිද්ධයි. ලංකාවටත් මං හිතන්නේ ගොඩක් අය එනවා. නමුත් ඔබතුමා කිව්වා වගේ මේ මීට වඩා
මේක අපිට මේ ස්ථාපිත කරන්න ලංකාවට නමක් හදාගන්න පුළුවන්. මොකද අපිට ඉතින් කේරළේ නැති දේවලුත් තව තියෙනවනේ අපේ දේශීය පැත්තේ. ඒවත් එකතු කරලා ඊට වඩා මම හිතන්නේ සාර්ථක ව්‍යාපාරයක් විදියට ගොඩනගන්න පුළුවන්. නමුත් දැන් අපි මෙහෙම කියනකොට මේ ආයුර්වේද පිටරටට විකුණන්න හදනවා කියලා කෙනෙක් මේ හිතන්නත් පුළුවන්. මේ ඔබතුමා මේ ප්‍රශ්نين පටන් ගන්න හන්දා අපි මේ මොකද ඒක මේ මම හිතන්නේ කාලීන ප්‍රශ්නයක්. මේ නමුත් පිටරට අයට දෙන්න ඉස්සෙල්ලා අපි ආයුර්වේදය මේ ලංකාවේ අයට මේට වඩා හොඳට තවත් සාර්ථක විදියට ලංකාවේ මේ ජනතාවට ආයුර්වේදික සේවය කරන පැත්තත් අපි මම හිතන්නේ කල්පනා කරන්න ඕන. ලංකාවේ මේ දැන් වෛද්‍ය විද්‍යාව ගත්තාම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැන් විධිමත් ක්‍රමවේදයන් විද්‍යාත්මක විදිහට හැදෑරීම් විශ්වවිද්‍යාල මට්ටම දක්වා දැන් මේ ලංකාව ඇතුලේ ඇති වෙලා තියෙනවා. දැන් මේ ඔය අතරතුරම අපිට අහන්න ලැබෙන තව කතන්දරයක් තියෙනවා මේ හෙළ වෙදකම නැත්නම් සිංහල වෙදකම කියලාත් කියනවා. දැන් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ දෙකම එකක්ද නැතිනම් මේ දෙක අතර පරස්පරයක් තියනවාද කියන එක. අනික් කාරණේ මේ බොහෝ චෝදනාවන් නැගෙනවා. අපි අත්විඳලක් තියෙනවා. ඒ වගේ දේවල්ට අපි ප්‍රායෝගිකව මුහුණ පාලක් තියෙනවා. දැන් ඔය සිංහල භාෂාව ගැන මහා පම්පෝරි ගහන හොදෙනෙකුට වාක්‍යයක්වත් නිවැරදි සිංහලේ ලියා ගන්න බෑ වගේ මේ සිංහල වෙදකම ගැනත් මේ බොහෝ කෑකෝ ගහන අය මේ කරන්නේ බොරුවක් කියලා. නැත්තම් ඒක ඔවුන්ට ඒ වෙදකමක් ගැන අවබෝධයක් නැහැ කියලා. මෙහෙම අත්දැකීම් වලටත් අපි මුහුණ දීලා තියෙනවා. මම හිතන්නේ අපි ඒක එකින් එක කතා කරොත්. ඉතින්ලා අපි මේක දෙකක්ද මේක එකක්ද? ඒක තරමක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ මොකද මේක ඉතිහාසයනේ. ඉතින් ඉතිහාසයේ තොරතුරු අපි ඇසින් දැකිට නැති හන්ද තරමක් සංකීර්ණ ප්‍රශ්නයක්. හැබැයි මට හිතෙන විදිහට මේ දෙක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ආයුර්වේද වෙදකමයි දේශීය දැන් අපි මේ ළඟදීනේ ඔය හේල වෙදකම කියන වචනේ මම හිතන්නේ මේ මෝස්තරයක් විදියට ආපු වචනයක් විදියට මම දකින්නේ. මේ නමුත් ඉතින් සිංහල වෙදකම, දේශීය වෙදකම, හෙළ වෙදකම කියන වචනේ පාවිච්චි නොකරා නෙමෙයි. පාවිච්චි කරා. නමුත් දේශීය වෙදකම කියන එක මේ රටේ පාරම්පරිකව අනාදිමත් කාලයේ ඉඳලා භාවිතා වුණු වෙදකම. හැබැයි ආයුර්වේද වෙදකම කියන්නේත් ඒකම තමයි මම හිතන්නේ. දැන් සමහරව තර්ක කරනවා ආයුර්වේද කියන්නේ ඉන්දියාවෙන් ආපු එකය ඒක මේ වෙනම එකක් දේශීය වෙදකම කියන්නේ වෙනම එකක් කියලා. නමුත් දේශීය වෙදකමේ මම හිතන්නේ මේ තියෙන මූලික සිද්ධාන්ත ගත්තොත් ඒ මූලික සිද්ධාන්ත බොහෝ දුරට ආයුර්වේද සිද්ධාන්තත් එක්ක එකයි. අපි කියන වාපිත්සම් කියලා. වාත පිත්ත කප අපි කියන්නේ දෝෂ ධාතු මල ඒ සිද්ධාන්ත මතනේ අපි වෙදකම් කරන්නේ. ඉතින් ඒ සිද්ධාන්ත ඒ විදිහටම දේශීය වෙදකමෙත් තියෙනවා වාපිත්සම්. දැන් මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ මම බොහොම ළඟින් ඇසුරු කරපු පාරම්පරික වෛද්‍යවරයෙක් හිටියා. බොහොම දක්ෂ වෙද මහත්තයෙක්. නිලම් මහර පරම්පරාවේ ඒ හාමුදුරන්ගේ ප්‍රධාන ශිෂ්‍ය බොහොම ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් ඉන්ද්‍රසේන අල්විස් කියලා. එතුමා එක්ක මම ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ හැම සෙන්සුරාදාට දහම එතුමා ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා අර ගුරුකුල ක්‍රමයට ඒ වෙද මහත්තයාගේ ඉගෙන ගත්තා. මේ බෙහෙත් ලියලා උදව් කරලා ඒ වගේ අර ගුරුකුල ක්‍රමයට අධ්‍යාපනයක් ලැබුවා. මොකද මම මේ වෙදකම් පරම්පරාවකින් ආවේ නැති නිසා නමුත් ඒ පුදුම දක්ෂ වෙද මහත්තයෙක් මම මේ එක උදාහරණයක් කිව්වේ. නමුත් ඒ වගේ වෙද මහතුරු රටේ අදටත් ඉන්නවා හිටියා ඒ දේශීය වෙදකම. හැබැයි ඉතින් මම දැන් එතුමාගේ ඉගෙන ගන්නකොට දේශීය වෙදකමේ අපි හිතමු අපි දෙන වට්ටෝරු ඒවත් ආයුර්වේද පොත්වලක් තියෙනවා. මේ වාත පිත්ත කප ඒ තියෙන එකම තමයි කතා කරන්නේ. ඉතින්
නමුත් මොකක්ද එහෙනම් දේශීය වෙදකමේ තියෙන වෙනස? දේශීය වෙදකමේ මට හිතන විදිහට මම මගේ අත්දැකීම හැටියට දේශීය වෙදකම ආයුර්වේදයත් ලංකාවේ අනාදිමත් කාලයේ ඉඳලා භාවිතා වුණු ඒ වෙදකමත් මේ කලපුරුද්දෙන් දැකපුරුද්දෙන් මේ අත්දැකීමෙන් තව විදිහට කියනවා නම් පරිශ්‍රණයට කාර්යාන්තරයක් තිස්සේ භාජනය වෙලා හැදිච්ච චිකිත්සා පද්ධතීන් තියෙනවා. මේ චිකිත්සා පද්ධතීන් සමහර විට මේ ග්‍රන්ථාරූඪ ආයුර්වේද වෙදකමට වඩා බොහොම ප්‍රායෝගික බොහොම සාර්ථක චිකිත්සා පද්ධතීන් ලංකාවේ ආයුර්වේද පාරම්පරික වෛද්‍යවරුන් ගාව තියෙනවා. දැන් කැඩුම් බිඳුම් වෙදකම ඕන කෙනෙක් දන්නවනේ. කැඩුම් බිඳුම් වෙදකම, ඇස් වෙදකම, සර්පවිෂ වෙදකම ඒවා බොහොම මේ සාර්ථක චිකිත්සා පද්ධති. නමුත් මූලික සිද්ධාන්ත බොහෝ දුරට සමානයි. සමහර විට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි කියනවා නම් මේක මම දකින විදිහට ශ්‍රී ලංකාකරණය වූ ආයුර්වේදය එක විදිහකට කියනවා නම්. එහෙම නැත්නම් ලංකාවේ අනාදිමත් කාලයේ තිබුණ වෙදකම සහ ආයුර්වේද වෙදකම සංකලනය වෙලා ලංකාවේ නිර්මාණය වුණු වෙදකමක් වෙන්නත් පුළුවන්. මේ මම දකින විදිහට මම ওই දෙකම මගේ වැරදි වෙන්නත් පුළුවන්. වෙන කෙනෙක් වෙන විදිහට තර්ක කරන්නත් පුළුවන්. මට හිතෙන්නේ එහෙමයි. මේ දැන් අපි ලෝකේ වෛද්‍ය ක්‍රමයන් කොහොමද බිහි වුණේ කියලා මේ තියෙන මේ සිද්ධාන්ත තුනක් තියෙනවා. ලෝකේ ඕනම රටක වෛද්‍ය ක්‍රමයක් ඇති වුණේ කොහොමද කියලා සිද්ධාන්ත තුනක් තියෙනවා. එකක් තමයි මේ පරිණාමය. පරිණාමයෙන් ඒ කියන්නේ සතුන්ට යම්කිසි විදියක ඥානයක් තිබුණා ගහකොළත් එක්ක ජීවත් වෙලා මේ යම්කිසි ආබාධවලදී එහෙම ඥානයක් තිබුණා. මිනිසා වානරයාගෙන් මිනිසා බවට පරිණාමය වෙනකොට මේ ඥානය එක්තරා ප්‍රමාණයකට අරගෙන ආවා. ඒක ඊට පස්සේ ඒ කියන්නේ ඉස්සරම කාලේ මිනිස්සු එහෙම මේ ස්වභාවික ඥානයක් තිබුණා. වටේ තියෙන දේවල් පාවිච්චි කරන්න. දැන් අදටත් අපි දු පූසෙක් අසනීප වුණා මොකද කරන්නේ? කුප්පමිනිය පැලයක් පැලයක් ගිහිල්ලා කුප්පමිනිය එක හරලා කනවා. නමුත් එයා යුනිවර්සිටි එකට ගිහිල්ලා නැහනේ. පූසා ඒක කරනවා. දැන් සුනාමි අවස්ථාවේදී යාල ඒ පැත්තනේ වැඩිපුරම මේ මං හිතන්නේ සුනාමියට භාජනය වුණු පැත්ත. යාල එක සතෙක් මැරුන්නේ නෑනේ. ඊට කලින් දවසේ රැය ඉඳලා සතුන් ටික ඔක්කොම ගොඩබිමට ආවා. ගොඩබිමට ඈතට ගිහිල්ලා. ඒගලන්ට අර sixth sense කියන එක තියෙනවා. හයවෙනි ඥානය කියන එක සතුන්ට අදටත් තියෙනවා එක්තරා ප්‍රමාණයකට. ඉතින් එක තියරියක් තමයි යෝග. එක සිද්ධාන්තයක් තමයි පරිණාමයේදී මිනිස්සු යම් කිසි ප්‍රමාණයක එහෙම ඥානයක් තිබුණා. ඒ ඥානය පස්සේ භාවිතා වෙලා දැන් අද අපිට ඒ ඥානය නැහැ. මේ බොහොම කලාතුරකින් මට ජපානයේ කෙනෙක් හම්බුණා. එයාට ගස් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම ඥානෙ තියෙන අය ඉන්නවා. මේ නමුත් ඒ ඥානෙ අද නැහැ. අපිට දැන් අර disuse atrophy කියලා එකක් තියෙනනේ. අපි පාවිච්චි කරන්නේ නැතුව යනකොට ඒක අපෙන් ඈත් වෙලා යනවා. ඒ නිසා දැන් ඉස්සර අපි ගිහිල්ලා කඩේට ගිහිල්ලා බඩු ගත්තොත් මේ බඩු ඔක්කොම අරගෙන ඉවරනොත් සීනි මෙච්චරයි, තේකොළ මෙච්චරයි කියලා කියනකොට ඉවරනකොට මුදලාලි ගාන කියනවනේ. අද මුදලාලිට එහෙම බෑනේ. එයාටත් කැල්කියුලේටරේ පාවිච්චි කරන්න ඕනේ. මොකද ඒ අපි භාවිතා කරන්නේ නැති. ඒ වගේ ඥානෙ නැති වෙලා ගිහිල්ලා පස්සේ ආපහු ඉතින් මේක දැන් විද්‍යාත්මකව ඉගෙනගෙන ශාස්ත්‍රානුකූලව ඉගෙනගෙන පර්යේෂණයට භාජනය කළා. ඒ වගේ විද්‍යාවක් බවට වෛද්‍ය විද්‍යාව දියුණුනා කියන එක. මේ දෙවෙනි එක තමයි මේ ස්වයම්භූ ඥානයකින් කවුරු හරි නෙපෙව්වා කියන එක. දැන් ආයුර්වේද ඉතිහාසය කියන්නේ නිර්මාණකරුවෙක් ඉන්නවා. බ්‍රහ්මයා මේ ආයුර්වේදය නිර්මාණය කරා. ස්වයම්භූ ඥානය තමුන්ගේ self realization power එක මේක නිර්මාණය කරා කියලා. ඒ නිර්මාණය කරපු එක දෙවිවරු අතර පැවතිලා අවුරුදු 5000කට ඉස්සෙල්ලා මේ හිමාලයේ මේ රැස් වෙච්ච ඍෂිවරු මේ මෙහෙම අපි අවට ඉන්න මේ මිනිස්සු මැරෙනවා ලෙඩ දුකට භාජනය වෙනවා අපි මේගලන්ට උදව්වක් කරන්න ඕනේ කියලා හිතලා ඒ ඍෂි සම්මේලනයක් තිබුණා අවුරුදු 5000කට ඉස්සෙල්ලා. එතනදී මේ භාරද්වාජ කියන ඍෂිවරයෙක් මේක දැන් බ්‍රහ්ම හදපු එක
ඒ දක්ෂ ප්‍රජාපති අශ්වින් ඒ වගේ ඇවිල්ලා ශක්‍ර ඉන්ද්‍ර දෙවියන් ගාව තිබිලා ඉන්ද්‍ර දෙවියන්ගෙන් මේ ආයුර්වේදය මේ ලබා ගත්තා ඉගෙන ගත්තා කියන්නේ අවුරුදු 6ක් ඔය විශ්වවිද්‍යාලයට ගිහලා ඉගෙන ගත්තා නොවෙන්න පුළුවන්. ඔව් භාවනා කළා අර අපි දැන් කියන්නේ ඩවුන්ලෝඩ් කරනවා කියලා භාගත කරගත්ත වගේ වැඩක් තමයි ඉන්ද්‍ර දෙවියන් එක්ක සම්බන්ධ වෙලා මේ විශ්වයේ අපි දන්න මේ හැම දෙයක්ම තියෙන සංගීතය දැන් සංගීතය උනත් මේ විශ්වයේ තියෙන එකනේ ඔබතුමන්ලා මේ ගන්නෙ. ඒ වගේ විශ්ව ඥානය මේ ගත්තා කියන එක තමයි කියන්නේ. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක ට්‍රයල් ඇන්ඩ් එරර්. අපි පර්යේෂණයට භාජනය කළා. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා උපකල්පනයක් කළා. ඒක පර්යේෂණයක් කරලා මේ ඊට පස්සේ ඒ පර්යේෂණයෙන් සාර්ථක වුණොත් පාවිච්චි කරනවා. ට්‍රයල් ඇන්ඩ් එරර්. සමහර විට ඉස්සර කාලේ දැන් වගේ මේ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම නෙමෙයි. නමුත් කෙනෙක් මම මේක පාවිච්චි කරා මේක මට හොඳ වුණා. එහෙනම් මේක ආදරක් තියනවානේ කටකතාවේ. දැන් ඔය කොවිඩ් කාලෙත් මේක කරන්න අරක කරන්න ඔය මේ සෑහෙන තිබුණානේ. ඒ මට මේක හොඳ වුණා මේ නිසා මේක කරන්න. ඒක ට්‍රයල් ඇන්ඩ් එරර්. ඊට පස්සේ තමයි විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමය ආයුර්වේදයේ ඊටමත් හොඳ පර්යේෂණ ක්‍රමවේදයක් තියෙනවා. මේ එහෙම කරලා. එතකොට දේශීය වෙදකම මං හිතන්නේ දේශීය වෙදකමත් ආයුර්වේදයත් මේ තුනටම සම්බන්ධයි. ආයුර්වේදයේ ඇති වුණේ බ්‍රහ්මගෙන් කියන එකයි විශ්වාස වෙන්නේ. ඊට පස්සේ ඒකට සමහර විට ඔය මේ මිනිසුන්ට තිබුණ පරිණාමික ඒ ඥානයත් එකතු වෙන්නේ නැති. ඊට පස්සේ ට්‍රයල් ඇන්ඩ් එරර්. දැන් දේශීය වෙදකම බොහෝ දුරට මේ ට්‍රයල් ඇන්ඩ් එරර් එකෙන් හොඳට නිර්මාණය වෙච්ච පර්යේෂණාත්මකව ගොඩනැගිච්ච බොහොම සාර්ථක චිකිත්සා පද්ධතීන් තියෙනවා කියන එක තමයි මම හිතන්නේ. පාලිත දැන් ඔහොම ආපු මේ දේශීය වෛද්‍ය විද්‍යාව සමහරු විවිධ නම් වල හෙළ වෙදකම සිංහල වෙදකම ආදී නම් වලින් හඳුන්වනවා. නමුත් මෑතක ඉඳලා අපි දකින්නවා මේ යම්කිසි අවස්ථාවල මේ බොහෝ කියන්නේ අදහන්න බැරි මට්ටමේ නැත්තම් ප්‍රතිඵලදායී නැති මට්ටමේ දේවල් මේ මාධ්‍ය සහ වෙනත් බලවේගයන් එකතු වෙලා මිනිසුන්ට විකුණලා ඒක විශාල වශයෙන් ප්‍රචලිත කරනවා. අන්තිමට ප්‍රතිඵලයක් නැහැ. අපි නම් වශයෙන් සඳහන් කළොත් මේ කොවිඩ් වකවානුව වෙලාවේ ආපු ධම්මික පැණිය වගේ. දැන් ඒක මේ මිනිස්සු පිස්සු ඇටිලා මේ පෝලිං වල ගිහිල්ලා මේ පැණි ගත්තා. හැබැයි පැණි බීලා කොවිඩ් හදාගත්තා. ඒ පෝලිම් වල ඉඳලම කොවිඩ් හදාගත්තා ඉන්නවා. දැන් මේ වගේ තත්ත්වයන් නිසා විශ්වාසයේ බිඳ වැටීමක් නේද වෙන්නේ? ඇත්ත වශයෙන්ම ඔව්. මේ අර කතාවක් තියෙන්නේ මේ කොලේ කන්න ඕන කොලේ මඩවන හරක කියලා. ආයුර්වේදයේ ශාස්ත්‍රයේ සමහරලාට වෙන්නේ මේ උගත් වෛද්‍යවරුන් ඉදෙද්දී දැන් විශ්වවිද්‍යාල ආයතන දෙකක් තියෙනවා. තව විශ්වවිද්‍යාල ආයතනයක් මේ යාපනයේ තියෙනවා. මේ විශ්වවිද්‍යාල ආයතන දෙකෙන් බිහි වෙච්ච උපාධිධාරී වෛද්‍යවරු ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ඉන්දියාවේ හරිය පිටරට ගිහිල්ලා පශ්චාත් උපාධිය හදාරපු වෛද්‍යවරු පිරිසක් ඉන්නවා. ලංකාවෙත් පශ්චාත් උපාධිය හදාපු වෛද්‍යවරු පිරිසක් ඉන්නවා. ඒ එක පැත්තකින්. අනිත් පැත්තෙන් හොඳ දක්ෂ කෘතහස්ත වෙදකම් තියෙන සත්‍ය දේශීය වෛද්‍යවරු පිරිසක් ඉන්නවා. නමුත් සමහරලාට අපි දකින්නේ මේ ආධිපත්‍ය තියෙන අය තමයි එළියට එන්නේ. සමහර විට මේ ආයුර්වේද වෙදකමේ චුට්ටක් දන්න කවුරු හරි කෙනෙක් එළියට ඇවිල්ලා මේ එයාට සමහර විට රූප වාහිනියේ මොන හරි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් සම්බන්ධකම් තියෙන්න පුළුවන්. ඉතින් මේ ඒ කියන්නේ සුදුසුකම්ලත් දේශීය හෝ වේවා උපාධිධාරී හෝ වේවා දේශීය වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු ඉඳද්දී මේ චුට්ටක් දන්නා එළියට ඇවිල්ලා කියෝන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. සමහරවිට දැන් එහෙම අය පිළිගැනීමක් තියෙන එක බොහොම හොඳයි. දැන් කෙනෙක් මේ ආයුර්වේද වෙදකම ගැන මේ කොවිඩ් එකට මේ විදිහට තියෙන්න පුළුවන් කියලා අපි දැක්කා.
මේ විශේෂඥ වෛද්‍යවරු පවා එළියට අවිලා කතා කරා. ඒක බොහොම හොඳයි. නමුත් ඒ විශ්වාසය අපි මම හිතන්නේ රාජ්‍ය මට්ටමින් නියම විදියට ගෙනල්ලා ඒ දේශීය වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු හොඳ මේ සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගෙන් සැදුල්ලත් කණ්ඩායමක් එකතු වෙලා මේ යම්කිසි තෝරාගත් චිකිත්සා පද්ධතියක් හදාගෙන ඊට පස්සේ ඒක පර්යේෂණයට ලක් කළා අත්දැකීම් එකතු කරලා ඒ වගේ එළියට ගෙනාව නම් කමන්නේ මේක මේ හිටපු ගමන් එක එක තැන් වලින් මතුවෙනවා මං හිතන්නේ මේ මාධ්‍ය සමාජලාට නොමග ගියාද කියලා මට හිතෙනවා බලාගෙන ඉන්නකොට මේ එකක් නෙමේ නම් වශයෙන් කියන්න හොඳ නැහැ අපි නමුත් කීපයක්ම හිටපු ගමන් මාධ්‍යයෙන් මේක ගේනවා ඉතින් දැන් කොවිඩ් කියන්නේ අමුතුම ලෙඩක් නේ අලුත්ම ලෙඩක් නේ ඉතින් ඒ ලෙඩට බෙහෙත් ඇත්ත වශයෙන්ම ආයුර්වේදයේ තියෙනවා මේ ප්‍රතිශක්තිකරණය දිනු කරන ඖෂධ තියෙනවා නමුත් ඒක අපි තරමක් විද්‍යාත්මකව ශාස්ත්‍රානුකූලව තෝරා බේරාගෙන මොකද රටේ ජනතාවට දෙනවනම් බොහොම මේ ප්‍රවේශමින් තෝරා බේරාගෙන යම්කිසි සාපල්‍යතාවයක් ඇතුව එන්න ඕනේ. නමුත් මේ හිටපු මම හිතන්නේ මාධ්‍යෙත් උනන්දුව වැඩිකමට මේ එහෙම වෙන්නේ මම හිතන්නේ මාධ්‍ය මේ ඇත්ත වශයෙන්ම දේශීය දේවල් වලට දේශීය කලාවට එහෙම නැඹුරුවක් තියෙනවානේ. විශේෂයෙන් ওই වගේ දේවල් ඉදිරියට ගෙනාවයි ඒ වගේ නැඹුරුවක් තියෙන මාධ්‍ය කරුවන් අපි උන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒක යම් එක්තරා ප්‍රමාණයකට. නමුත් මම හිතන්නේ ඊට වඩා හොඳයි ඊට වඩා ශාස්ත්‍රානුකූලව යම් කිසි විද්වත් මණ්ඩලයක් හරහා මේ දේවල් තෝරලා බේරලා ජනතාවට ඉදිරිපත් කරා නම්. එතකොට ජනතාව නොමග යන්නේ අපි දැන් පාලිත අපිත් එක්ක මේ එකට අධ්‍යාපනය ලැබපු නිසා ඇත්තටම මම මුල් වතාවට මට අවබෝධයක් ආවේ මේ ඔබ ජපානයට යනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරන්න. ඊට යන්න කලින් අපිට කියනවා මම මෙහෙම යනවා මට මෙහෙම බිලා තියෙනවා කියලා. ඉතින් මම එතකොට තමයි මට එක්තරා අන්දමක විස්මයකටපත් වුණා ජපානයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. අවංකවම ඒ විස්මයට මමපත් වුණා. මම හිතන්නේ ඒකටත් උත්තරයක් අපි හොයාගත්තොත් හොඳයි. ඔව් අත වශයෙන්ම මම ආයුර්වේද දේශීය වෛද්‍ය විද්‍යායතනයේ සහකාර කථිකාචාර්යෙක් විදියට මේ පශ්චාත් උපාධිය හදාරන්න හිත ඉන්නකොට මේ පත්තරේ දැක්කා මේ ශිෂ්‍යත්ව සඳහා මෙහෙම ආයුධපත් කැදවනවා කියලා. ඒ ආයුධපත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විතරයි ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේකට දාලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් ආයුර්වේද වෛද්‍යවරු ඉන්දියාවට තමයි පශ්චාත් උපාධිය සඳහා යන්නේ. ඒකට මේ ආයුධපතක් ඉදිරිපත් කරලා බලන්න ඕනේ කියලා හිතුවා. එතකොට 450 දෙනෙක් සමුග පරීක්ෂණයට අවිල්ලා හිටියා. සමුග පරීක්ෂණයේදී කොහොම හරි ලංකාවෙන් 5 දෙනෙක් තෝරගන්නවා යම් කිසි වාසනාවකට ඒ 5 දෙනා අතරට මම එකතු වුණා. මම ඒ ආයුධපත දානවා මම දන්නෙත් නෑ ජපානයේ ආයුර්වේදයේ තියෙනවද නැද්ද කියලා. මම මේක ඉදිරිපත් කරා පමණයි. හැබැයි ඇත්තටම ගිහිල්ලා බැලින්නම් ජපානයේ ආයුර්වේදය බොහොම ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධයි කියන්නේ දන්න අය හැමෝම දන්න අය වෙන්න පුළුවන්. නමුත් දන්න අය ඉන්නවා. නමුත් මට මේ අවස්ථාව ලැබුණේ ජපානයේ තියෙනවානේ දේශීය වෙදකමක්. ඒකට කියන්නේ කම්පෝ. ඒක දැන් අපි ඔය ආයුර්වේද දේශීය වෙදකම වගේ දෙයක් ඒගොල්ලන්ගේ මේ මූලය තියෙන්නේ මේ චීන වෙදකමේ. චීන වෙදකමෙන් හා සම්බන්ධ නමුත් ජපානයේ වර්ෂන් එකට කියන්නේ කම්පෝ කියලා. ඉතින් ඒගොල්ලන් ඒක බොහොම විද්‍යාත්මක දියුණු කරලා තියෙනවා. ඉතින් එහෙම මේ පර්යේෂණ කරන ආයතනයක් මං හිටපු විශ්වවිද්‍යාලයේ තවම විශ්වවිද්‍යාලයේ තිබුණා. නමුත් මං හිටියේ ඇත්තටම බටහිර වෛද්‍ය මේ විද්‍යාපීඨයේ හිටියේ. මගේ පශ්චාත් උපාධිය බටහිර වෛද්‍ය විද්‍යාව. නමුත්
මට එහෙදි ඉගෙන ගන්න ඕන කරේ දේශීය අපේ වෙදකම කොහොමද අපි පරිශ්‍රණයට ලක් කරන්නේ කියන එක. ඒ පරිශ්‍රණ ක්‍රමවේදය ඒ වගේම බටහිර වෙදකමත් එක්ක සම්බන්ධ වෙලා අපිට කොහොමද කරන්න පුළුවන් කියන එක. ඒ කාලේ ඇත්තටම ජපානයේ ආයුර්වේදය ওই තරම්ම ප්‍රසිද්ධ නැහැ. හැබැයි එහි බටහිර වෛද්‍යවරු කණ්ඩායමක් හිටියා ආයුර්වේද වෙදකම ඉගෙනගෙන ඉන්දියාවෙන් ඉගෙනගෙන එහෙම නැත්නම් අර මහරිෂි කියලා සංවිධානයක් තියෙනවනේ. මේ ඒ සංවිධානයේ ඉගෙනගත්ත බටහිර වෛද්‍යවරු පිරිසක් ආයුර්වේද සංගමයක් එහෙම හදාගෙන පර්යේෂණ කරනවා. ඒ වගේ කරනවා. දැන් වගේ මේ කියන්නේ 80 දශකයේ. එතකොට ඔය වගේ සුළු කණ්ඩායම ලෝකෙ පුරා ඉන්න බව එතකොට තමයි මටත් හරියටම වැටහුනේ. අත් වශයෙන්ම කියන්නේ මම යනකොට දැනන් හිටියේ නෑ ජපානයේ ආයුර්වේදය තියෙනවද කියලා. ගියාට පස්සේ තමයි මම හිතන්නේ ඉන්දියානු ජාතකයෙන් තමයි මේ හැමතැනම සම්බන්ධ වෙලා ඒගොල්ලෝ මේ ආයුර්වේදය මේ ප්‍රචලිත කරන්න කටයුතු කරලා තිබුණේ. නමුත් දැන් තත්ත්වය වෙනස්. දැන් ඉතින් ආයුර්වේදය ලෝකේ හැමතැනම තියෙනවා. ලෝකේ හැම රටකම වගේ ආයුර්වේද විද්‍යාලයක් තියෙන සුළුවෙන් හෝ පාඨමාලා පවත්වාගෙන යන ඉන්දියාවේ රජයෙන් මේ පිටරට පවත්වන ආයුර්වේද පාඨමාලා වලට මේ නිර්දේශ හදලා තියෙන පාඨමාලා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෙන්ච්මාර්ක් එකක් හදලා තියෙනවා. මේ පිටරටවල වල ආයුර්වේදය උගන්වනකොට මොන වගේ මට්ටමින් මොන තරම් දුරට මොන වගේ පැය ගාණක් ඒ විදිහට උගන්වන්න ඕනද කියන එක. මේ ගොඩක් දුරට දැන් ඉස්සරහට ගිහිල්ලා අවුරුදු 40කට ඉස්සෙල්ලා බලනකොට දැන් ආයුර්වේදයේ මුළු ලෝකෙම මේ තියෙනවා. 1977 අල්මා මාටා කියලා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක් සැසියකදී තමයි ඉස්ලාම තීරණය කරේ මේ එතකොට තිබුණානේ ඒගොල්ලන්ගේ 2006 දී සමට සුවසෙත කියලා මේ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒකෙදී ඒගොල්ලෝ බැලුවා මේ බටහිර වෙදකම විතරක් නෙමෙයි හැම රටකම තියෙන දේශීය වෙදකම් මේ සඳහා උපයෝගී කරගන්න ඕනේ කියලා. එහෙම ඒගොල්ලන් මේ රෙසලූෂන් එක පාස් කරා. ඒකෙදී ඒගොල්ලන් ප්‍රධාන වෙදකම් දෙකක් තෝරාගත්තා. එකක් තමයි ආයුර්වේද වෙදකම අනික එක තමයි චීන වෙදකම. ඊට පස්සේ දැන් අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙනම 1983 ඒක පටන් ගත්තේ වෙනම මේ පාරම්පරික වෙදකම ගැන වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා ට්‍රැඩිෂනල් මෙඩිසින් ප්‍රෝග්‍රෑම් කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙනම කොටසක් දැන් හැදිලා තියෙන්නේ ඒ සඳහා. ඉතින් අපි ශ්‍රී ලංකාව ඒ හරහා මොන තරම් දුරට ප්‍රයෝජන ගන්නවද කියන එක නම් ගැටලුවක් තියෙනවා. නමුත් එහෙම එකක් තියෙනවා. ඉතින් මේ එදාට වඩා අද මම හිතන්නේ ආයුර්වේද වෙදකම ගොඩක් ලෝකේ ප්‍රචලිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉතින් පිළිගන්නවනේ. අපි ඒ කියන මේ අපි මොනවද කියන්නේ මේ ස්ට්‍රෙන්ත්ස් පාවිච්චි කරොත් ලංකාවේ මේට වඩා මේ ඉස්සරහට යන්න පුළුවන්. චීනය, ජපානය වගේ රටවල මේ පෙරදිග රටවල, ආසියාතික රටවල චීනෙන් තිබුණු පාරම්පරික වෙදකම ප්‍රචලිත වෙලා ඒවා පදනම් කරගෙන ඒ රටවලට ආවේනික ආයුර්වේද මට්ටමේ නැත්නම් දේශීය මට්ටමේ ඒ රටවලට ආවේනික වෛද්‍ය සම්ප්‍රදායන්, වෛද්‍ය ක්‍රම, රෝග නිවාරණ ක්‍රමවේදයන් බිහි වෙලා තියෙනවා. දැන් නමුත් බටහිර ගත්තොත් අපි අහලා තියෙන්නේ බටහිර මේ වෛද්‍ය විද්‍යාවට කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව කියලා. මේ දැන් අපි ප්‍රචලිතව අත්විඳින මේ වෛද්‍ය ප්‍රතිකාරකම බටහිරෙන් උපන් ඒවා. හැබැයි දැන් එහෙම උපන් බටහිර ප්‍රධාන රටක් විදිහට සැලකෙන එංගලන්තේ තමයි ඔබ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ විශ්වවිද්‍යාලයක රැකියාවක් කරන්නේ. එතන තත්ත්වය මොකද්ද? ඔව් දැන් නගෝ ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්න කීපයක් තියෙනවා ඉතින් අපි ඔක්කොම උත්තර හොයාගෙන යන්න. කීපයක් තියෙනවා. එක මේ අපි පුරුදු වෙලා තියෙන බටහිර වෙදකම කියන්න. හැබැයි ඒක බටහිර වෙදකම නෙමෙයි මම හිතන්නේ නවීන
වෛද්‍ය විද්‍යාව කිව්වොත් ඒ කියන්නේ කාර්මික විප්ලවයත් එක්ක මේ දියුණු වෙලා විශේෂයෙන්ම මේ තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ඉදිරියට ගියපු වෙදකම කිව්වොත් මම හිතන්නේ නවීන වෙදකම කියලා කිව්වොත් වඩා හොඳයි මම හිතන්නේ. අපි අර පුරුද්දට අපි බටහිර වෙදකම කියලා කියනවා මොකද බටහිරෙන් ආපු නිසා. මේ ටිකක් මතභේදාත්මක වෙන්න පුළුවන් මේ කාරණයක් මම කියන්න උත්සාහ කරන්නේ. මට හිතන විදිහට පෙරදිගෙම හොරකම් කරගත්ත දේවල් වලින් තමයි මේ බටහිර වෙදකම පෝෂණය වෙලා තියෙන්නේ. ඒක ඉතින් මතභේදාත්මකයි. මේ හැමදේම එහෙමයි. ඒ කියන්නේ කනගාටුවට කාරණය දැන් සමහර දේවල් මේ අපෙන් ගත්තට ඒවා අපෙන් ගත්තා කියලා මේ සඳහන් වෙන්නේ නැති එක. දැන් අපි තුමු ශල්‍ය වෙදකම. ශල්‍ය වෙදකම් වල පොත් ගත්තොත් ඒ පොත්වල ඉතිහාසයේ ආයුර්වේදයේ හිටපු සුශ්‍රුත කියන ශල්‍ය වෛද්‍යවරයාගේ නම සඳහන් වෙනවා. ඒක සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් ආයුර්වේද වෙදකමේ කාය චිකිත්සකයන්ගේ නම් කොහෙවත් ඉතිහාසයේවත් සඳහන් වෙන්නේ නැහැ බටහිර වෙද පොත්වල. ඉතින් නමුත් මුළු ලෝකෙම ඉස්සර තිබුණේ ওই දේශීය වෙදකම කියලා බටහිර වුණත් තිබුණේ ශාක ඖෂධ භාවිත අද ඒගොල්ලෝ කියන්නේ වෙස්ටර්න් හර්බල් මෙඩිසින් කියලානේ. ඉතින් ඒ වගේ වෙදකම් නේ තිබුණේ. ඊට පස්සේ ඒක රසායන විද්‍යාවෙන් විශ්ලේෂණය කරලා ශාක ඖෂධ විශ්ලේෂණය කරලා ඊට පස්සේ ඒකේ ඒ ඇක්ටිව් ප්‍රින්සිපල් කියන එක හොයාගෙන ඒක ඊට පස්සේ ලැබොරටරි එකේ රසායනිකව නිපදවලා විශාල පරිමාණයෙන් නිපදවන්න. නමුත් ඒකේ මූලාශ්‍රය මුල සමහරලාට ශාකයක්. අද වෙනත් විදියට ඒව හැම එකම ශාක ඖෂධයක් නෙමෙයි. නමුත් ඒවා මේ ශාක ඖෂධ වලින් පරිවර්තනය වෙලානේ ආවේ. එතකොට ඒගොල්ලන්ගේ මූලික સિદ્ધාන්ත උනත් අපි ගැඹුරු පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් ඔය වාපිත්සම් වලට සමාන එහෙම නැත්නම් පංච මහා භූත න්‍යායට සමාන න්‍යායන් තිබුණා. ඒවා පසු කාලීනව තමයි මේ විද්‍යාත්මක සංකල්පත් එක්ක තමයි වෙනස් වෙලා ආවේ. ඉතින් මට හිතෙන්නේ ඔය මේ ඔක්කොමම මුල එකයි. මුල එකයි. ඉතින් බටහිරේ උනේ මේ තාක්ෂණික දියුණුවත් එක්ක. විශේෂයෙන් රසායන විද්‍යාවේ දියුණුවත් එක්ක ඔවුන් වෙන ගමනක් ගියා. ඊට පස්සේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව ආරම්භ එහෙම දියුණු වුණා. ඉතින් අද අපි කොහොම හරි බටහිර පෙරදිග කියලා කියනවා. ඒක එක. දෙක මේ එංගලන්තේ මම ওই විශ්වවිද්‍යාලේ වැඩ කරනවා කිව්වහම ගොඩක් වෙලා කොහෙද මොනවද කරන්නේ මේ විශ්වවිද්‍යාලේ වැඩ කරන මොනවද උගන්වනවා කිව්වහම මේ නිතරම නැගෙන ප්‍රශ්නයක් තමයි එංගලන්තෙත් මේ ආයුර්වේදයේ තියෙනවද? ඔක ඉතින් හැමෝම අහන ප්‍රශ්නයක්. එංගලන්තේ තියෙනවා කෙටිම කිව්වොත්. එංගලන්තයට වඩා ඇමරිකාවේ ජර්මනියේ ආයුර්වේද ප්‍රචලිතයි. විශේෂයෙන් ජර්මනිය මම හිතන්නේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇමරිකාවෙත් එහෙමයි. මේ ඇමරිකාවේ ආයුර්වේද උගන්වන ආයතන තියෙනවා. ඉතින් ලෝකේ පුරා දැන් ආයුර්වේද ප්‍රචලිතයි. ඒක කොහොම හරි මොන යම් ආකාරයකට හරි සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ අපිට සන්තෝෂයි අපි තමයි මේ විශ්වවිද්‍යාලයක ආයුර්වේද පාඨමාලාවක් මේ පටන් ගත්තේ. මම දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශක කතිකාධාරවරයෙක් විදිහට ඉන්නකොට මේ ඒ පර්යේෂණ කරන්න එංගලන්තයට ගියාට පස්සේ මට ආරාධනාවක් ලැබුණා මේ ඒ තිබුණ ඒ විද්‍යාලයට සම්බන්ධ වෙන්න කියලා. ඒ විද්‍යාලයට සම්බන්ධ වෙලා අපි ඊට පස්සේ විශ්වවිද්‍යාලයක් එක්ක කතා කරලා විශ්වවිද්‍යාල පාඨමාලාව හැදුවා. මේ හැබැයි අපිත් එක්තරා ප්‍රමාණයකට ඒකට දායක වුණා කියන්න පුළුවන්. නමුත් බටහිර රටවල් වල ආයුර්වේද වෙදකම ප්‍රචලිත වෙන්න මං හිතන්නේ ඔය මහර්ෂි ආයතනය කියන එක විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා. ඔවුන් ඒ කියන්නේ තනිකර වෙදකම නොකරත් මේ වෛද්‍යවරුන්ට ආයුර්වේදය උගන්වලා ඊට පස්සේ භාවනාව යෝගා ඒ හරහා වුන් බොහෝ දුරට ඕන කෙනෙක් මේ ආයුර්වේද කියන නම මම හිතන්නේ දැනගත්තේ බොහෝ දුරට මේ ඔය දීපක් චොප්රා කියලා බටහිර වෛද්‍යවරයෙක් අපි කියන විදිහට
ඉන්දියානු ජාතිකයෙක්. ඔහු මේ ලියපු පොත් ඒ දවස්වල මමත් මුල් කාලේ පරිහරණය කරලා තියෙනවා. මේ ඒ පොත් හරහා ගොඩක් අය ආයුර්වේදය දැනගත්තා. එහෙම දැනගෙන ඊට පස්සේ ටික අදට උනත් මේ ආයුර්වේදයට ඉල්ලීමක් සමහරලාට එන්නේ යෝගා හරහා. යෝගා මුළු ලෝකෙම ගොඩාක්ම ප්‍රචලිතයිනේ. යෝගා කරන අය එතකොට ආයුර්වේද ගැන දැනගන්නවා. ඊට පස්සේ ආයුර්වේද වෛද්‍යවරයෙක් හොයාගෙන එනවා. එහෙම වෙලා ඒ හරහාත් ප්‍රචලිත වෙනවා. විවිධාකාරයට කොහොම හරි දැන් අපි ඉතින් අර ප්‍රශ්නේ අහන්න ඕනේ නැති තරමට මේ ආයුර්වේදයේ ලෝක පුරා ප්‍රසිද්ධයි කියන එක තමයි තියෙන්නේ. දැන් ඒ රටවල ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට සහ ආයුර්වේදයේ හැදෑරීමට මොන වගේ උනන්දුවක්ද තියෙන්නේ? ලොකු උනන්දුවක් තියෙනවා. ලොකු උනන්දුවක් තියෙනවා. මේ විශේෂයෙන් සමහරලාට මේ දැන් අපි හිතමු මෙහෙම ආයුර්වේද වෙදකමට එන්නේ මොන වගේ රෝගීන්ද කියලා අපි හිතුවොත් රෝග කාණ්ඩ කීපයක් ඉන්නවා. එකක් මේ සමහරලාට බටහිර දැන් ලංකාවෙත් එහෙමනේ. බටහිර රෝහලකට ගිහිල්ලා හොඳ වෙන්නේ නැත්නම් ඊට පස්සේ ආයුර්වේදය කරලා බලමු කියලා එහෙම යන කාණ්ඩෙකුත් ඉන්නවනේ. එහෙම කාණ්ඩෙකුත් ඉන්නවා. තව කාණ්ඩයක් ඉන්නවා මේ ලෙඩේට බටහිර වෙදකම හොඳ නැහැ ආයුර්වේදයෙන් හොඳයි කියලා ප්‍රසිද්ධ නිසා ආයුර්වේදයට යනවා. දැන් ලංකාව ඇතුලේ ගත්තොත් කැඩුම් මිදුම් කිව්වොත් අපි කැඩුම් මිදුම් වෙදකමට යනවානේ. ඒ වගේ මේකේ මීට වඩා හොඳ කියලා හිත එහෙම ප්‍රචලිත වෙච්ච මේ රෝග පද්ධතියක් තියෙනවානේ. ඒ වගේ වෙලාවට එනවා. නමුත් එංගලන්තේ වගේ තියෙන්නේ තව ඊට වඩා වෙනස් කාණ්ඩයක් ඉන්නවා. ඒ කාණ්ඩයේ මේ බටහිර වෙදකම ප්‍රතික්ෂේප කරන කාණ්ඩය. විශේෂයෙන් මේ අපි බටහිර කියනකට වඩා මේ රසායනික ඖෂධ වලින් ඇතිවෙන සංකූලතා අතුරු ආබාධ තියෙන බය. ඒ බය නිසා මට මේ බෙහෙත් ගන්න ඕනේ. ඒ නිසා මම මේ ස්වභාවික ක්‍රම වලට අපි ආහාර විහරණ ඖෂධ පාවිච්චි කරනවානේ. ඒ වගේ ක්‍රම වලින් ස්වභාවික ක්‍රම වලින් එතකොට මේ ශාක ඖෂධ වලින් මේක පාලනය කරගන්න පුළුවන් නම් ඒකෙන් කරන්න මම හිතන්නේ ඒ කාණ්ඩය තමයි අපිට වැඩිපුර එන්නේ. මේ ගොඩක් අය මේ බටහිර වෙදකම ප්‍රතික්ෂේප කරනවා. සමහරලාට දැන් අපි රෝගියෙක් බැලුවාම මේ රෝගියාට සුදුසු බටහිර වෙදකම කියලා අපිත් තීරණය කරන අවස්ථාවක් තියෙනවානේ. දැන් ඒ වගේ වෙලාවට කිව්වහම ඒගොල්ලෝ ඇස් දෙක උඩ දා ගන්නවා. ඔබතුමා මේ ආයුර්වේද වෛද්‍යරයෙක් නිසා මේකට යන්න කියලා. ඒ වගේ කියන්නේ හරි ඇඩමන්ට් සමහරලාට. මේ එහෙම රෝග ඒ වගේ පිරිසක් තමයි කියන්නේ මේ රසායනික මේ අතුරු ආබාධ නිසා මේ එහෙම කියලා. එහෙම නැත්නම් ඉතින් සමහරලාට බටහිර වෙදකම කරලා බැලුවා හරියන්නේ නැහැ මේ ආයුර්වේද වෙදකම. ඒ වගේ අයත් එනවා අනිවාර්යයෙන්ම දැන්. ඒ උත්තරයේ ඇතුලේ අපිට අපේ කුතුහලය වඩවන මේ කරුණක් මතුවන. දැන් පාලිතකෝ අපිත් සමහර වෙලාවට මේ නිර්දේශ කරනවා කියලා මේ ලෙඩේට බටහිර වෛද්‍ය විද්‍යාව නැත්නම් නවීන වෛද්‍ය විද්‍යාව කරා යන්න කියන එක. ඇයි එහෙම වෙන්නේ? මෙහෙමනේ කිසිම වෙදකමකින් ਸਰව සම්පූර්ණ නැහැනේ මේ ਸਰව බලධාරී නැහැනේ මේ මං හිතන්නේ අපි අපේ සීමාවන් හඳුනා ගන්නවා. දැන් අපි තුමු ශල්‍ය රෝගියෙක් නම් ශල්‍ය වෙදකමට බාධනය කරනවා. ආයුර්වේදික ශල්‍ය වෙදකම තිබුණා. සමහර දේවල් දැන්ටත් පාවිච්චි වෙන ඒවා තියෙන ඒක වෙනයිස් නේ. අපි ශල්‍ය රෝගියෙක් හඳුනාගත්තොත් වහාම මේ ශල්‍ය වෙදකමට යොමු කරන්න ඕනේ. ඒ වගේමයි සමහරලාට වෙනත් රෝග අවස්ථාවන් තියෙනවා. මේ සමහරලාට මේ දෙක එකතු කරලා කරනකොට හොඳට තියෙන. දැන් මම එහෙම මේ බටහිර වෛද්‍යවරුන් කීප දෙනෙක් එක්ක එහි වැඩ කරලා තියෙන සමහරලා අදටත් වැඩ කරනවා. මේ ප්‍රසවහා නාරි ඒ විශේෂඥ වෛද්‍යවරයා මේ එතුමියගේ රෝගීන් මට යොමු කරනවා. මම බලලා ආයුර්වේද විදියට ප්‍රතිකාර කරනවා. අපි දෙන්න කතා බහ කරලා අපි කියන්නේ මේ සංකලන වෙදකම කියලා. ඉන්ටිග්‍රේටඩ් මෙඩිසින් කියලා. ඒක සිද්ධ වෙනවා. ඒක තමයි වඩාත්ම සාර්ථක මං හිතන්නේ. එහෙම කරන්න පුළුවන් නම් මේ ලංකාව ඇතුළේ මේ චීනය කරනවා වගේ. ඔබ දැකලා තියෙනවා චීනයේ වෙදකම. එතකොට ඒ විදිහට ලංකාවේ ඒ බටහිර ආයුර්වේද වෛද්‍යවරුන් අතර මේ බොහොම කිට්ටු සම්බන්ධතාවයක් ඇති කළා රෝගීන්ට ප්‍රතිකාර කරනවා නම් රෝගීන්ට ඊට වඩා
හොඳයි. දැන් චීනය එහෙමනේ කරන්නේ. චීනයේ වෛද්‍යවරු එක වහලක් යට දෙපිරිසම වැඩ කරනවා. ඒගොල්ලෝ ටීම් එකක් විදියට ගිහිල්ලා බලලා මේ රෝගියාට සුදුසු ප්‍රතිකාර පද්ධතිය එකට කරනවද මේකෙන් විතරක් කරනවද අරකින් විතරක් කරනවද කියලා තෝරගන්න. එහෙම කරන්න ක්‍රමයක් නිර්මාණය වෙනවා නම් අපේ රටේ ඊට වඩා ගොඩාක් දුරට ඉදිරියට යන්න පුළුවන්. එතකොට දැන් එහෙම අපි එකතු වෙලා කරනවා. දැන් තව මනෝ වෛද්‍ය විශේෂඥයෙක් ඉන්නවා. ඔහුත් එක්ක මම එකතු වෙලා කරනවා. ඔහු මනෝ වෙදකම කරනවා. මම ආයුර්වේද වෙදකම කරනවා. එතකොට මම හිතන්නේ මේ අපි දෙන්න දෙපැත්තෙන් ඉඳන් කරනවට වඩා සාර්ථකයි කියන එක තමයි අපේ අත්දැකීම. ඒ වගේම දැන් ආයුර්වේද වෙදකමින් කියලා හැමදේම කරන්න බෑ. බටහිර වෙදකමින් කියලා හැමදේම කරන්නත් බෑ. බැරි අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වෙලාවට බටහිර වෛද්‍යවරු අපිට යොමු කරන්න ඕන. අපි බටහිර වෙදකමට යොමු කරන්න ඕන. දැන් අපි හිතමු දැන් මම අර කියපු වෙද මහත්තයාගේ වෙද චිකිත්සා පද්ධතියක් තියෙනවා මේ ඇදුමට. ඒ වෙදකම් බොහොම සාර්ථකයි. මම මෙහි ඉන්න කාලේ අපේ මේ ශික්ෂණ රෝහලේ මේ පොඩි පරිශ්‍රණයක් වගේ හිකුත් කරා. ඒක ඔය මේ දැන් එන ලෙඩ බටහිර බෙහෙත් 4-5 වර්ගය බොනවා. නමුත් හැමදාම වගේ හැදුම ඇදෙන ඒ වගේ ලෙඩ. දැන් එහෙම අයට අපි අපේ ප්‍රතිකාර පද්ධතිය කරලා හිමීට අර බෙහෙත් අඩු කරලා එහෙම කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඒ බෙහෙත් නවත්තන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි අපි හිතමු ඔය කරගෙන යන අතර එක ලෙඩෙක් ඉන්න පුළුවන් අපි දෙන බෙහෙත් කිසිම දෙයකට අහන්නේ නැති ලෙඩෙක්. ඒ ලෙඩාට ගොඩාක් වැඩි වුණොත් එතකොට මම මොකද කරන්න ඕනේ? අපෝ අර ඒ කියන්නේ අපි හිතමු වෙනත් ප්‍රතිකාර තියෙනවානේ මේ අපි කියන්නේ තීව්‍ර ප්‍රතිකාර සඳහා. දැන් කොවිඩ් උදාහරණයක් විදිහට ගන්නවා. කොවිඩ් වලින් 100ට බොහොම සුළු ප්‍රතිශතයක් නේ මේ බොහොම අමාරු වෙන්නේ. ඉතින් අපි ආයුර්වේද අපි හිතමු ආයුර්වේද රෝහල් වල දැන් කරගෙනත් යනවා කියලා මම ආරංචි. මේ ආයුර්වේද රෝහල් වල හොඳටම පාලනය කරන්න පුළුවන් එක්තරා රෝගීන් පිරිසක් ඉන්නවා. ඒ අමාරු රෝගියෙක් වුණොත් ආයුර්වේද රෝහලේ කරනකොට අපි හිතමු ගොඩාක් අමාරු වුණොත් ඉතින් වහම ICU එකක් තියෙන තැනකට යවන්න ඕනේ. එහෙම නැත්නම් ආයුර්වේද රෝහල තුල ICU එකක් හදන්න ඕනේ. ඉතින් මේ අපි මේ දෙපැත්තට වෙලා කබාදී නැතුව මේ දෙගොල්ලෝ එකතු වෙලා මේක කරන්න පුළුවන්. මේ දෙකම ශාස්ත්‍රනේ. ඇයි මේ අපි ශාස්ත්‍රවල සීමා පනවගෙන ඉන්නේ? අපි අර ඒ දවස්වල කියන්නේ සීමා වැටකොටු මොකද්ද? අර මඩුල් දුවේ සිද්ධුවක තියෙන වැටකොටු නැති අපේ ලොවක්. අපේ ලොවක්. අපේ ලොවක් හදන්න ඕනේ. එතකොට මම හිතන්නේ මේ ඒ සීමා මෙහෙම මේක මගේ ආයුර්වේදය මගේ බටහිර වෙදකම මගේ වෙන්න බෑනේ. දැන් මේක මේ අපේ මේක මානව සංහතියට තියෙන මේ දැනුම් පද්ධතිය. මානව සංහතිය යහපත වෙනුවෙන් තියෙන මේ දැනුම් පද්ධතිය. ඉතින් ඒ දැනුම් පද්ධතියින් අපි මානව සංහතියේ වඩාත් ඵලදායි විදියට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. අපි ඒ හරහා යන්න ඕනේ. ඒක තමයි හොඳ. දැන් අපි සමාජලාට මේක මේ අපි හිතමු දේශීය වෛද්‍යවරයෙක්ට බටහිර වෙදකම ඉගන්වන්න ඕනේ නැද්ද? ඔහොම ලොකු තර්කයක් ඒ දවස්වල තිබුණා. නෑ බටහිර වෙදකම නෙමෙයි මේකත් විද්‍යාවනේ. විද්‍යාව ඉගෙන ගත්තාම මොකෝ තාක්ෂණය පාවිච්චි කරාම මොකෝ මේ තාක්ෂණයෙන් ඉදිරියට. හැබැයි ආයුර්වේද වෙදකමේ යම්කිසි අනන්‍යතාවයන් තියෙනවානේ. ඒ අර පරාමිතියක් තියෙනවානේ. ඒ පරාමිතිය ඒ මූලධර්ම කඩා බිඳා විනාශ කර දාන්න නැතුව ඒක පෝෂණය කරන්න යම්කිසි වෙනත් දේවල් අපි භාවිතා කරන්න පුළුවන් නම් ඒකේ වරදක් නැහැ නේද? ඒකේ වරදක් වෙන්නේ ඒ විද්‍යාව හදාරන්න නැතුව පාවිච්චි කරනවා. ඔව් අන්න ඒකයි. එතකොට ප්‍රශ්නයක් එනවා. ඒ විද්‍යාව හදාරන්න නැතුව මොන විද්‍යාව හරි ඒක හරියාකාරයෙන් හදාරන්න නැතුව පාවිච්චි කරොත් ඒක ප්‍රශ්නයක්. නමුත් ওই දෙකේ පරතරයට ගිය පුද්ගලයන් විශාරදයන් එකතු වෙලා කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ සීනය. මම හිතන්නේ සීනය සැබෑ වුණොත්
දැන් මම හිතන්නේ ඔබ කිව්වා අන්තිමට ලෝකේ සමහර රටවල් දැන් ඔබ එංගලන්තේ එහෙම යම්කිසි මට්ටමකට මේ එකතු වීම සැබෑවක් වෙමින් පවතිනවා. මම හිතන්නේ ඒක චීනයේ එක අත්හදා බලලා තියෙනවා ප්‍රායෝගික ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ එකමුතුවක් පිළිබඳව බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන් මේ කියලා අපි හිතමු. පාලිත අන්තිමට මම ඔබෙන් අහන්නේ මේ දැන් ඔබ ප්‍රධාන වශයෙන් ලන්ඩනය මූලික කරගෙන තමයි ඔබේ ජීවිතය ගත කරන්නේ. ඉඳහිට ලංකාවට ඇවිල්ලා ඔබේ සේවය ලංකාවට සලසලා යනවා. දැන් ඔබ මේ එතන ඉන්නේ නැත්නම් විදේශගතව ඉන්නේ මේ ලංකාවේ පා වෙලාද? එහෙම නැත්නම් ඔබට ඔබේ සේවය උපරිමයෙන් ලංකාවේ කරන්න පරිසරයක් නැද්ද? එහෙම නැත්නම් වඩාත් වැදගත් සේවයක් ඔබට මේ ලෝකයේ වෙනුවෙන් කරන්න පුළුවන් එතන නිසාද? බරපතල ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි අර ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඩෙස්ටිනි කියලා. මේ දෛවෝපගත සිදුවීමක්. මේ සමහරු මම හිතන්නේ මේ ලංකාව එපා වෙලාද කියේ නැහැ මේක නෑ. ලංකාවේ එපා වෙන්න බෑනේ. අපේ මවුරට එපා වෙන්න බෑනේ. ලංකාවේ දුර්වලකම් තියෙන බල ඒක වෙනව කතාවක්. නමුත් මම ලංකාවේ ඉන්න කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ මට පුළුවන් උපරිමයෙන් දායකත්වයේ දුන්නා. ලංකාවේ ඇත්තටම කියන්නේ මේ ආයුර්වේද පර්යේෂණ ස්ථාපිත කරන්න යම්කිසි කාර්යභාරයක් කරා. ඒ අතින් මට සන්තෝෂයි. දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ඉන්න කාලේ මට පුළුවන් උපරිමයෙන් යම් දේවල් කරා. මම පර්යේෂණයට කැමති පර්යේෂණ එක්තරා මට්ටමකට ස්ථාපිත කරන්න වැඩ කරා. නමුත් ඒ පර්යේෂණ හරහාම මට එංගලන්තයට යන්න අවස්ථාව හම්බ වෙන්නේ කොමන්වෙල්ත් ෆෙලෝෂිප් එකකින්. ඊට පස්සේ කොහොම හරි මම ඉන්න හිතාගෙන ගියා නෙමෙයි. එහෙ හිඳුණා. ඉතින් මේ ලංකාවේ පා වෙලා ලංකාවේ සමහරු කියන්නේ අපේ ප්‍රයෝජන ගන්න නැහැ නිසා මම පිටරට එහෙම එකක් නැහැ. මේ අදරත් ලංකාව මං හිටියනම් මං හිතන්නේ ඒ පරිසරයේ තියෙන හැබැයි පර්යේෂණ පහසුකම් එංගලන්තේ වැඩිපුර තියෙන නිසා මේ සමහර විට ආකර්ෂණයක් තියෙන්න ඇති මගේ ඒ තීරණයට. නමුත් මං අදරත් හිතන්නේ ඒකද අපි ඩෙස්ටිනි ඒක අපේ දෛවෝපගත සිදුවීමක්. මම මේ එංගලන්තේ නැත්තම් ජපානයට ගියෙත් යම් කිසි දෛවෝපගත සිදුවීමක් මේ ඒ විදියට මම හිතන්නේ මේ දැන් අපිට ලැබිච්ච යම් කිසි කාර්යභාරයක් තියෙනවානේ. අපි මේ අපි නාට්‍යයක රඟපානවා. අපි ඉපදිලා නාට්‍යයක රඟපානවා. ඒ නාට්‍ය ඉවරලා අපි යනවා. ඉතින් ඒ නාට්‍ය කොටසේ මගේ නාට්‍ය කොටසේ යම් කිසි කොටසක් මට පැවිරලා තියෙනවා. සමහර විට ඉතින් අපි හිතමු ඔය ධන්වන්තරි මේ එහෙම නැත්තම් පුලස්තිරි ශිවරුන්ගෙන් එහෙම නියම කිරීමක්ද දන්නෙත් නැහැ. යම් කිසි කොටසක් මේක කරපන් කියලා නියම වෙලා තියෙනවා මං හිතන්නේ. ඒ නිසා ඉන්න ඇති. නමුත් එහි තියෙන ඒ භෞතික සම්පත් ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේ දේවලුත් ඉතින් සමහරට බලපාන්න ඇති. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉතින් ඉහළින්ම තියෙන රටක් නේ. ඉතින් ඒ නිසා ඒවත් බලපාන්න ඇති ඒ තීරණයට. නමුත් මට හිතෙන්නේ දෛවෝපගත සිදුවීමක් කියලා. ඉතින් ඒ තීරණය ගන්නකොට මම හිතුවා ඉතින් ලංකාවේ මට කරන්න පුළුවන් එක්තරා ප්‍රමාණයක් දේවල් කරා. දැන් ඉතින් මේ පිටරටත් මේක ඉතින් ප්‍රචලිත කරන්න උත්සාහ කරොත් හොඳයි කියන ඒ අදහසත් සමහර විට තියෙන්න ඇති. රට එපා වෙලා නෙමෙයි ගියේ. හැබැයි ලෝකෙ කොහේ හිටියත් අපිට රටට සේවය කරන්න පුළුවන්. අපේ රටට සේවය කරන්න පුළුවන්. දැන් මං පෞද්ගලිකව මං ගැන කියන කතාවක් නෙමෙයි. නමුත් පිට රටවල් වල ලංකාවේ ගොඩක් අය ඉන්නවනේ. දැන් සමහරවිට ওই රූපවාහිනී වැඩසටහන් වල වුණත් මේ මම ওই නිතර බලන වැඩසටහනක් තියෙනවා මේ සීනිය කියලා මම බොහොම ආස කරන මේ වැඩසටහන. ඕකට පිටරට කෙනෙක් ඇවිල්ලා ඒ ආසනේ වාඩි වුණාම අහන්නේ මේ ඇයි ඔබ මේ රට හැරලා ගියේ මේ බුද්ධි ගලණය ගැන අපි කතා කරනවා. නමුත් ලෝකේ කොහේ හිටියත් රටට සේවය කරන්න මම හිතන්නේ
මේ මට ওই කතාව කියන්න වුණා කොහේ හරි. මොකද ගොඩක් අය හිතන්නේ මේ රට එපා වෙලා මිනිස්සු පිටරට ගිහිල්ලා මේගොල්ලන්ගෙන් රටට වැඩක් නැහැ මේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන මේගොල්ලෝ. නමුත් ඒ පිටරටවල ඉන්න හැමෝම පහේ 100%ක් නොවෙන්න පුළුවන්. හැමෝම පහේ යම් කිසි ආකාරයෙන් රටට සේවයක් කරනවා. හොඳයි. ඒ තමයි ආචාර්ය වෛද්‍ය පාලිත සේරසිංහ.